මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ සීලය මේ ධර්මයේ තුල හැසිරෙන්න කැමති ශ්‍රාවකයා සීලයට ගොඩාක් ආදරේ. ඒ ධර්මයට ප්‍රියක් නැති කෙනාට නම් උන්වහන්සේ මේ දුක්ඛතා කියන සූත්‍රයේදී අපිට පෙන්වලා දුන්නා සීලය ගැන ඇහුණත් ඒකට අපිරියයි කැමති නැහැ. ඒ දුස්සීලය. සීලයට කැමති නැති කෙනා. නමුත් සීලයට කැමති කෙනා සීලය රකින්න ඊටාම ආසාවෙන්. සමහර වෙලාවට සීලයට කැමැත්තෙන් සිල් රකින්න කෙනාටත් නොදන්නාකම නිසා තමන්ගේ සීලයට paludu බාධා ඇති වෙන තැන් තියෙනවා. ඒ කෙනා ඒව දැනගත්තට පස්සේ හරිය ආසාවෙන් මේ සීලය ආරක්ෂා කරනවා. ඒ බාධා මගහැර ගන්නවා. දැන් මම නිකන් එක උදාහරණයක් කියන්නම්. අපි පොයේ දවසට අෂ්ටාංග උපෝසත සිල් සමාදන් වෙනකොට යම්කිසි මම මේක ගොඩක් කාන්තා පාර්ශවයට විශේෂයි. අෂ්ටාංග උපෝසත සීලයක් සමාදන් වෙද්දී නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ඒ ශික්ෂාපදයේ තුල මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන කියන එකේ මොකද්ද තේරුම? ඒ කාලේ මිනිස්සු ලස්සන වෙන්න මල් සැරසුවා මල් වලින් එක එක හිසේ පළඳනා හැටියට සරසගෙන අලංකාර වුණා. එතකොට ඒ ආකාරයට හෝ යම්කිසි විදිහකින් කය සරසන දෙයක් ඇතනම් එයින් වැළකීලා එදා දවස තුල කායික සැරසීම අත්හරිනවා කියලා තමයි ඒ ශික්ෂාපදයේ තුලදී ආ සමාදන් වෙන්නේ. එතකොට ඒක කරන කෙනා පොඩ්ඩක් හිතන්න ඕනේ ඇයි තමන් කරාබු දෙකක් දාන්නේ? ඒ කරාබු දෙක කනේ තිබුණ නැත්තම් කන් ඇහෙන්නේ නැහැ. එහෙම එකක් තියනවද? එහෙම එකක් නැහැ. ඒ කියන්නේ කායික අවශ්‍යතාවයක් නෙමෙයි කරාබු දෙක කියලා කියන්නේ. කරාබු දෙකෙන් මොකද්ද කරන්නේ? කය සැරසීමක්. ඒතර අපි මාල දාන්නේ, වලලු දාන්නේ, ඒ හැම දෙයකින්ම කරන්නේ මොකද්ද? කය සැරසීම. එතකොට මේ ශික්ෂාපදයේ තුල පැහැදිලිව කියවුණා කය සරසන අලංකාර කරන දෙයින් එදා දවසේ වැළකිනවා කියලා. එතකොට උපෝසත සීලය ආරක්ෂා කරන කොතෙකුත් ලක්ෂ සංඛ්‍යාත පිරිස අපිට දකින්න ලැබෙනවා කරාබු මාල දාගෙන ඉන්නවා. දැන් මේක පොයේ දවසක කියන්න බෑ මොකද හේතුව කිව්ව ගමන් බය වෙලා ඕක ගලව ගන්නවා. ඊට පස්සේ ඕක වට්ටගත්තෙන් පස්සේ වග කියන්න ඕනේ කවුද? ඊට පස්සේ අපිට බැන බැනයි හාමුදුරුවෝ කිව්ව හින්දා තමයි මේ ගලවගෙන නැති උනේ කියලා. එහෙනම් මේ වගේ විශේෂ දවසක මතක් කරන්නේ. එතකොට ඔබ පන්සලට යන්න කලින් සේනාසනයකට ආරණ්‍යයකට අසපුවකට කොහෙට හරි සිල් ගන්න යන්න කලින් ඒව ගලවලා gedara ආරක්ෂිත තැනක තියලා නිසි විදිහට සීලය ආරක්ෂා කරන්න යයි කියලා හිතලයි දැන් කිව්වේ. ඉතින් ඒ වගේ තැන් ගොඩාක් තියෙනවා සිල් රකින්න කැමති අයත් ඇතැම් නොදන්නාකම් නිසා ඒ සීලයට paludu ඇති කරගන්න. මා අද දවසේ කියා දෙන්න කල්පනා කළේ එවැනිම මාතෘකාවක් ටිකක් විශේෂයි. ඒ තමයි බිත්තර කණේක පවුද. බිත්තර සම්බන්ධව දේශනයක් තමයි අද මම ඔබට කියලා දෙන්න කල්පනා කළේ. මට මේකට හිතාවේ එක්තරා විශේෂ සිද්ධියක් නිසා. මට දන්පැන් පූජා කරන එක්තරා පවුලක පින්වන්ත පුංචි දියණියක් මේ ප්‍රශ්නේ මගෙන් ඇහුවා. ස්වාමීන් වහන්සේ බිත්තර කණේක පවුද කියලා. ඉතින් ඒ දුව ඒ ප්‍රශ්නේ ඇහුවට පස්සේ මට හිතුණා මේ ප්‍රශ්නේ මේ දුවට විතරක් නෙමෙයි රටේ බොහෝ දෙනාට තියෙනවා. සමහර වෙලාවට එකෙල්ලේ තේරුම් ගන්නවා බිත්තර කණේක පව්. හැබැයි අර බෞද්ධ බිත්තරයක් කියලා එකක් තියෙනවානේ. මොකද්ද? ෆාම් බිත්තරේ. ෆාම් බිත්තරේ කෑවොත් නම් පව් නැහැ කියලා මතයක් තියෙනවා. ඒකට බෞද්ධ බිත්තරේ කියලා නමකුත් දාලා තියෙනවා. මොකද ඒකේ ජීවය නැත කියලා. ඉතින් ඒ නිසා මම අද ඔබට මේ ඇත්තට මේක බෞද්ධ බිත්තරයක්ද? ඒකේ ජීවයක් නැද්ද? ඒක ආහාරයට ගන්න සුදුසුද කියන එක ගැනත් අද දවසේදී අපි සාකච්ඡා කරනවා.
පින්වත්නි බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා සත්වෙක් මරණින් පස්සේ උපත ලබන්න ආකාර 4ක් තියෙනවා. එයින් යම්කිසි විදිහක් තමයි උපතකට බලපාන්නේ. කෙනෙක් මැරුණාට පස්සේ එයා උපදිනවා එක්කෝ බිත්තරයක් ඇතුලේ. ඒක බිත්තරයක් ඇතුලේ උපදින අපිට එකපාරට මතක් වෙන්නේ කුරුල්ලෝනේ, සර්පයි වගේ සත්තු. දැන් මදුරු උනත් බිත්තරනේ. ඒ වගේ බිත්තර ඇතුලේ උපදින සත්තුන්ට කියනවා අණ්ඩජ උපත් කියලා. ඒ තමයි පළවෙනි උපත. ඊට පස්සේ තවත් පිරිසක් ඉන්නවා මව් කුසේ උපදිනවා. ඒ අයට කියනවා ජලාබුජ කියලා. ඒතර මේ මව් කුසේ උපදිනවා කියවගම අපිට මිනිස්සු මතක් වුණාට මිනිස්සු පමණක් නෙමෙයි මව් කුස තුල හරක්, බල්ලෝ, පූසෝ වගේ බොහෝ සත්තු උපදිනවා. එතකොට මේ මාළු ගත්තම පින්වත්නි මව් කුසක ඉපදිලා ජලාබුජ විදිහට ඉන්න මාළුත් ඉන්නවා. බිත්තර ඇතුලේ ඉපදින අණ්ඩජ මාළුත් ඉන්නවා. ඔබ ගෙදර හදන මාළු ටැංකිය තුළම ඔය වර්ග දෙකේම මාළු ඉන්නවා. අණ්ඩජ මාළුත් ජලාබුජ මාළුත්. සමහර මාළු ඉන්නවා බිත්තර ටික රකින්නේ කට ඇතුලේ ඒ ගෑනු සතා. සමහර මාළු ඉන්නවා බිත්තර ටික දාන්නේ ගෑනු සතා වුණාට රකින්නේ පිරිමි සතා. ඒ වගේ විවිධයි මේ උපදින ආකාර. ඊළඟට මේ උපදින අණ්ඩජ ජලාබුජ උපත් දෙකට අමතරව තව දෙකක් තියෙනවා සංසේදජ උපපාතික කියලා. සංසේදජ කියලා කියන්නේ මව් කුසකත් නැතුව බිත්තරවල උපකාරයකුත් නැතුව තෙත් පරිසරය තුල උපදිනවා. දැන් අපි දන්නවා සමහර වෙලාවට කෑම එකක් ටිකක් පිළිණු වෙනකොට ඒ කෑම එකේම සත්තු උපදිනවා. සමහරලාට අපේ තුවාලයක වගේ සත්තු පණුව උපදිනවා. ඒ අවස්ථාවල සමහර විට බිත්තරේකුත් නෙමෙයි නම් මව් කුසකුත් නෙමෙයි නම් ඒක අයිති වෙනවා සංසේදජ කියන උපතට. ඊළඟට ඔය කාරණා තුනෙන්ම තොරව ශාරීරිය ස්වභාවයෙන්ම සියලු ඇඟපසඟ සහිතව පහළ වෙනවා. ආන් මේ පහළ වෙන අවස්ථාවලට දිව්‍ය ලෝක සම්පූර්ණයෙන්ම අයිති. ඊට පස්සේ බ්‍රහ්ම ලෝක අයිති, නිරය අයිති. ඒවට කියනවා උපපාතික කියලා. මෙතන මේ අණ්ඩජ ජලාබුජ සංසේදජ උපපාතික කියන එකේ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් උපපාතික උපත් දකින්න ලැබෙන අඩුයි. හැබැයි මිනිස් ලෝකෙ තුලත් උපපාතිකව කලාතුරකින් උපදින්නේම නැතුවා නෙමෙයි. එහෙමත් උපදින්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙම ඉපදිච්ච අය හිටියා. සමහරලාට අම්බපාලි වගේ අය අම්මගේ තාත්තගේ දෙන්නගේම උපකාරය නැතුව ඉපදුනා. ඒවා සමහර වෙලාවට වෛද්‍ය විද්‍යා ආදී ඇතැම් කාරණා පිළි නොගෙන ඉඳලා අන්තිමට මේ මිනිසුන්ට මොකක් හරි සිද්ධියක්කට මෝන දෙන්න සිද්ධ වුණාට පස්සේ ඔන්න ඉතින් පරිේෂණ කරලා පිළිගන්නවා. එහෙම වෙච්ච තැන් තියෙනවා. දැන් ගැහණියක් පිරිමියෙක් විය හැකි, පිරිමියෙක් ගැහණියෙක් විය හැකි. සම්පූර්ණයෙන් ඇඟේ තියෙන අංගෝපාංග ඔක්කොම පුරුෂයෙකුගේ අංගෝපාංග ස්ත්‍රියකගේ ස්වභාවයට පරිවර්තනය වෙන්න පුළුවන් එකම ජීවිතයක් තුළ. ස්ත්‍රියකගේ තියෙන සියලු අංගෝපාංග ශරීරයේ ඇඟපසඟ කොටස් වෙනස් වෙලා ගිහිල්ලා පුරුෂයෙක් බවට සම්පූර්ණයෙන් පරිවර්තනය වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ තියෙනවා. උන්වහන්සේ විනය පිටකය තුළ භික්ෂුවක් බැරි වෙලාවත් ඒ විදිහට භික්ෂුණියක් වුණොත් කොහොමද එයාගේ ශික්ෂාපද ටිකට සම්බන්ධ වෙන්නේ කියන එක ගැන තේරුම් කරලා දීලා තියෙනවා. භික්ෂුණියක් භික්ෂුවක් වුණොත් එහෙම ඒත් කොහොමද මේ විනය කර්ම ශික්ෂාපද වලට සම්බන්ධ වෙන්නේ කියන එක ගැන පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේ අත්දැකීම් එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ සිද්ධත් වුණා. හැබැයි ඕක පවා වෛද්‍ය විද්‍යාවේ පිළිගන්නේ නැතුවම ඉඳලා මේ මෑතක තමයි ඒ අය මේක ස්ථිර කරලා පිළිගත්තේ. ඒ වගේ ඒ අය නොපිළිගත්තත් ධර්මයේ තුල පැහැදිලිව අපිට දකින්න ලැබෙන දේවල් තියෙනවා. ඉතින් මේ විද්‍යාවට අනුව ඒ අය භෞතිකව සමහරලාවට කල්පනා කරලා අකුසලයේ කියන එක කර්ම විපාක කර්ම ශක්තියක් කියන එකක් ගැන අවබෝධයක් නැතිකම නිසා ඇතැම් දේ බැහැර කළාට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්න අපිට මේ ලෝකයේ පරම සත්‍ය කෙරෙහි විශ්වාසයක් තියෙන නිසා මේ කාරණා ධර්මිය ඔස්සේම විසඳා ගන්න සිද්ධ වෙනවද නැද්ද? ධර්මිය ඔස්සේම විසඳ ගන්න සිද්ධ වෙනවා. මේකෙදි මට නම් අදහල නැහැ ඔය විද්‍යාවේ කොයි විදිහට කිව්වත්. මොකද හේතුව මට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහා සූර්යාලෝකයක් නම් අනෙක් සියලු විෂයන් කණා මැදිරිලි වගේ.
නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි බලමු මොකද්ද මේ බිත්තර ප්‍රශ්නේ කියලා. දැන් එතකොට ඔබට තේරෙනවා මෙතන මේ මව් කුසකත් ඊට පස්සේ බිත්තරන වලිනුත් තෙත් පරිසරයේත් ඕපපාතිකවත් කියලා උපත් වර්ග 4ක් තියෙනවා. මේවායේ දැන් ඕපපාතික උපත පින්වත්නි කෙලින්ම එක ක්ෂණයකින්ම ශරීරේ පහළ වෙන නිසා ඒකට ආයි කාලයක් යන්නේ නැහැ. දැන් මව් කුසක අපිට මනුස්ස ලෝකේ සාමාන්‍යයෙන් මාස 10කට ආසන්න කාලයක් යන්න වෙනවා දරුවේ බලා ගන්න. හැබැයි ඕපපාතිකව උපදිද්දී ඒ විදිහට කාලයක් ගිහිල්ලා යෑමක් නැහැ ක්ෂණිකවම මේ හතක් මේ ශක්තිමත් මිනිසෙක් එකපාරට අත අකුලලා එක ඒ සැනින්ම දිගාරිනවා. ඒකට මහ වේලාවක් යනවද? නැහැ. අතක් හකුලලා දිගාරින්න ඊටාම සුළු මොහොතයි යන්නේ. ශක්තිමත් මිනිසෙකුට බුදුරජාණන් වහන්සේ වදාලා ආන් ඒ වගේ කිව්වා මෙතනින් මැරෙනවත් එක්කම ඊළඟ තැන උපදින්න මේ අතක් හකුලන සැනින්ම දිගාරිනවා වගේ උපත ලැබනවා කිව්වා. එතකොට ඕපපාතික උපදින කෙනෙකුට ඒ උපත ලබද්දී සම්පූර්ණ ශරීරෙම ලැබිලා ඉවරයි. හැබැයි මව් කුසක උපදිනකොට පොඩි වෙනසක් තියෙන්නේ. මව් කුස ඇතුලේ කාලයක් ඉන්නවනේ. ඒ කෙනාට පාලියෙන් තියෙනවා සම්භවේසීවා කියලා. ඔයගලන්ට ඔය කරණීය මෙත්ත සූත්‍රයේදී හම්බෙනවා භූතාවා සම්භවේසීවා කියලා. මේකෙදි භූත කියන වචනයට අරගෙන තියෙනවා සමහර අය උඩින් පල්ලෙන් අත ගාලා ඔය බහුභූතය භූතය කියලා කියන්නේ. ඒ කියන්නේ මැරිච්ච අය භූත ආත්මවල ඉඳලා හොල්මන් කියන විදිහට ගෙදරට එනවා. දැන් මේ പ്രേතාත්මය කියන එහෙම එන බව ඇත්තයි. හැබැයි මෙතන මේ කරණීය මෙත්ත සූත්‍රයේ භූතාවා සම්භවේසීවායකේ භූත කියන වචනේත් එක්ක පටලගෙන හිතාගෙන තියෙනවා මේ සූත්‍රයේ gedara කියන්න සුදුසු නෑ. එතකොට භූතය වෙනවා gedarට කියලා. ඒ භූතාවා කියලා කියන්නේ භූතයන්ට අඬ ගහනවා කියලා. ඒ මේ දේශනාවේ අර්ථය හරියට දන්නේ නැතුව මම කියවර උඩින් අත ගෑම නිසා ගත්ත තේරුම. නමුත් භූතාවා සම්භවේසීවා කියලා කියන්නේ මොකක්ද? ඒ දේශනාවේ තනිකර කියන්නේ මෛත්‍රී කරන හැටි. කරණීය මෙත්ත මෛත්‍රී කිරීම ගැන වදාළ දේශනේ. එතන මෙතන භූතාවා කියලා කියන එකේ අර්ථය තමයි ඉපදිලා ඉන්න අය. දැන් මෙතනින් අපි ඔක්කොම ඉපදිලාද නැද්ද? ඉපදිලා. රූපවාහිනී මේ වෙලාවේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ ඔක්කොම ඉපදිච්ච අයද නැද්ද? ඉපදිච්ච අය. එහෙනම් ඉපදිච්ච අයට පාලියෙන් කියන නමක් තමයි භූත කියලා. ඒක එක පැත්තකින් මේ වචනවල අර්ථ ගොඩාක් තියෙන තැන් තියෙනවා හොඳේ. දැන් කැරට් කියනකොට එළවලුවකටත් අපි කැරට් කියනවා. රත්තරන් මිම්මකටත් කැරට් කියනවා. බලන්න අර්ථ දෙකක්. ඒ වගේ මෙතන භූත කියන වචනේදී පවතින කියන අර්ථය, ඉපදිලා ඉන්න කියන අර්ථය ආදී ගොඩාක් අර්ථ තියෙනවා. ඒ වගේමයි අර අමනුෂ්‍ය භූතයන්ට, പ്രേතයන්ටත් භූත කියලා කියන අවස්ථා තියෙනවා. යක්ෂ භූත പ്രേතාත්ම කියලා අපි කියන්නේ. ඒතර මෙතෙන්දී එහෙනම් මේ කරණීය මෙත්ත සූත්‍රය තුල භූත කියන එකේදී අපි ඔක්කොම අයිති, අපි ඔක්කොම භූතයෝද නැද්ද? ඒ කියන්නේ ඉපදිලා ඉන්නවා කියන එක. එහෙනම් ඉපදිලා ඉන්න අයට මෛත්‍රී කළ යුතුයි. ඊළඟ එක තමයි සම්භවේසීවා. සම්භවේසීවා කියලා කිව්වේ ඉපදින්න ඉන්න අය. මේ උපදින්න ඉන්න අය කියනකොට අර අන්තරාභවය කතා කරන පිරිසට යම්කිසි හයියක් වෙලා තියෙනවා එල්ලිලා ඉන්න තමන්ගේ මතේ බේරගන්න මේ සම්භවේසීවා කියන වචනේ. මොකද අන්තරාභවය හදාගත්ත පින්වත්නි දෙවෙනි සංගායනාවෙන් පස්සේ බුද්ධ ශාසනයෙන් කඩාගෙන ගිහිල්ලා බුද්ධ ශාසනය විකෘති කරන්න වෙනම හදාගත්ත මහා සංගීති කියලා ස්වාමීන් වහන්සේලා 10000ක්. ඒ මහා සංගීති කියලා හදාගත්තු 10000 තමයි අන්තිමට මහායානෙට ඇවිල්ලා ඒ අය මේ ධර්මයේ විකෘති කරලා විවිධාකාර මතිමතාන්තර එකතු කළේ මේකට. ඊළඟ සංගායනාව, ඒ කියන්නේ තුන්වෙනි සංගායනාව වෙනකොට මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ ඒ අය හදපු මත 200 ගාණක් ඛණ්ඩනය කරලා බිඳලා දාලා ධර්මයේ තුලින් කරුණු පෙන්නලා අර මත ටික ඔක්කොම අයින් කරලා දැම්මා. ඒ කරුණු ටික පෙන්නපු ග්‍රන්ථ ටිකට කියනවා කතාවත්තු ප්‍රකරණය කියලා අභිධර්මයේ තියෙනවා. ඒතර මේ කතාවත්තු ප්‍රකරණයට පොත් තුනක් තියෙනවා. මෙච්චරතර මහතකින් ලොකු පොත් තුනක්. එතකොට ඒ පොත් වහන්සේලා තුන්නම තුලම තියෙන්නේ අර මහා සංගීතයෙන් හදාගත්තු මත මේ ශාසනය විකෘති කරන්න. එයින් එක මතයක් තමයි අන්තරාභවය කියන එක. මම ඊට පෙර සම්පූර්ණයෙන් අන්තරාභවය ගැන දේශනයක් කළා. ඒතර මේ අන්තරාභවය තුල
ඒගොල්ලෝ කියනවා මැරිලා ඊළඟට උපදින තාක් අතර භවයක් තියෙනවලු. මේ ජීවිතෙත් ඊළඟ ජීවිතෙත් අතර භවයක් තියෙනවා. ඒ කියන්නේ උපදින්න බලාගෙන ඉන්න කාලයක් තියෙනවා. අහසේ සැරිසරසර ඉන්නවා ගන්ධබ්බේ කැටියට. අන්නේ සැරිසරසර ඉන්න කෙනාට කියනවා අන්තරා භවය කියලා. ඔන්න ඔහොම තමයි ඒගොල්ලන්ගේ මතේ. එතකොට මේගොල්ලෝ මේකට කරුණු දක්වන්න උපකාරයට එල්ලෙනවා කියලා මං කිව්වා මේ සම්භවේසීවා කියන එකේ. ඇයි උපදිලා ඉන්න භූතාවායත් ඉපදෙන්න ඉන්න සම්භවේසීවායත්. එතකොට ඉපදෙන්න ඉන්න කියලා කියන්නේ අර අහසේ සැරිසරසර ඉන්න ගන්ධබ්බයන්ටද නැත. මොකද බුදුරජාණන් වහන්සේ වදාලා මේ අතක් කකුලලා ඉසැනින් දිගාරනවා වගේ මේ මැරිච්ච ගමන් ඊළඟ තැන උපදිනවා කියලා. අහසේ සැරිසරසර අතර භවයක් ගැන දේශනා තුල නැහැ. කිසිම තැනක නැහැ. එතකොට මෙතනදී පින්වත්නි සම්භවේසීවා කියලා කියන්නේ මොකක්ද? මව් කුසක මාස 10කට ආසන්න කාලයක් ඉන්න කෙනා තාම ඉපදුන ගණයට නෙමෙයි අයිති ඉපදෙන්න ඉන්න ගණයට. එතකොට එයා භූත කියන එකටද අයිති සම්භවේසී කියන එකටද? එයා සම්භවේසී කියන එකට අයිති. මව් කුසේ ඉන්න කාලේ. අන්න ඒ වගේමයි බිත්තරේ තුල ඉන්න කෙනා භූත කියන එකට නෙමෙයි අයිති මොකක් තුලටද? සම්භවේසී කියන එකට. එතකොට බිත්තරයක් තුල ඉන්න කෙනා තාම ඉපදිලා නැහැ. උපදින්න ඉන්න කෙනෙක් හැටියට තමයි පිළි අරගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේදී වදාළේ භූතාවා සම්භවේසීවා. ඉපදිච්ච කෙනාටත් උපදින්න ඉන්න කෙනාටත් දෙන්නටම මෛත්‍රී කරන්න කිව්වා. එහෙනම් අපි ඉපදිච්ච සතාට විතරක් මෛත්‍රී කිරීම නෙමෙයි උපදින්න ඉන්න මව් කුසේ දරුවාට ඒ මව් කුසේ කලලය කවදද කුසේ පිළිසිඳ ගත්තේ ඒ කුසේ පිළිසිඳ ගත්තු දා ඉඳලා ඒ සම්භවේසී සත්වයාටත් මෛත්‍රී කළ යුතුද නැද්ද? මෛත්‍රී කළ යුතුයි. බිත්තරයක් හැටියට සතෙකුගේ කුසකට යම් දාකද පිළිසිඳ ගත්තේ සත්වයෙක් ඇවිල්ලා ඒ පිළිසිඳ ගත්තු දා ඉඳලා ඒ සත්වයාටත් මෛත්‍රී කළ යුතුයි. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ වදාලා භූතාවා සම්භවේසීවා කියන මේ අවස්ථා දෙකේම ඉන්නේ සත්වයෙක්. ඒකේ භූතාවා කියන ඉපදුනාට පස්සේ විතරක් නෙමෙයි සත්වයා උපදින්න ඉන්න අවස්ථාව තුලත් ඉන්නේ සත්වයෙක්. එතකොට දැන් ඔය මේ ස්වාමින්වහන්සේලාගේ මේ සීලය තුල පින්වත්නි බරපතල ප්‍රධානම ශික්ෂාපද 4ක් තියෙනවා පරාජික කියලා. මේ පරාජික කියන ශික්ෂාපද 4 එකක් තියෙනවා මිනිස් ඝාතනයක් කළොත් එහෙම ඒ භික්ෂුවට සම්පූර්ණයෙන්ම පැවිද්ද අහෝසි වෙනවා. භික්ෂූත්වය අහෝසි වෙනවා. පරාජිකා කියන්නේ පෙරදුනා කියන එකයි. එයා භික්ෂූත්වයෙන් පෙරදිලා ගියා. ආයියාට කවදාක්වත් තල් ගහක කරටිය සිඳුනා වගේ කියනවා. පැවිද්දක් ලැබෙන්නේ නැහැ. නිකන් ගලක් දෙකට පැලුණාට පස්සේ ආයි ගල යා කරන්න බෑ වගේ මිනිස් ඝාතනයක් කළොත් යම්කිසි භික්ෂුවක් ඒ භික්ෂුවට ආයි කිසිම විදිහකින් මේ ජීවිතය තුළ උපසම්පදා භික්ෂුවක් හැටියට පෙනී ඉන්න බෑ. ඕනේ නම් සාමණේර කෙනෙක් හැටියට ඉන්න පුළුවන්. දැන් ඔතනදී පින්වත්නි බුදුරජාණන් වහන්සේ මිනිස් ඝාතනයේ හැටියට පෙන්වුවේ මේ ඉපදිලා ඉන්න අය විතරක් නෙමෙයි. උන්වහන්සේ ඒකෙදි පෙන්වුවා එදා මව් කුසේ බැසගත්තු දා ඉඳලා යම්කිසි මිනිසෙක් ඒ කලලය තුලත් ඉන්නවයි කිව්වා. ඒ කලලය හෝ විනාශ කරන්න යම් භික්ෂුවක් කටයුතු කළොත් එයා පරාජිකයි කිව්වා. අපි දැන් ඔය ගබ්බ සෝදන එක ක්‍රම තියෙනවනේ නේ. ගර්භාෂි සෝදලා අරින්න. එතකොට ඒවට යම්කිසි භික්ෂුවක් අඩුතරමේ වචනයකින් හරි අනුමත කිරීමක් කළොත් මෙන්න මේක කරගත්තට ප්‍රශ්නයක් නැහැ කියලා හරි එයා කෙලින්ම අර පරාජික ආපත්‍යයටපත් වෙනවා. දෙයක කරුණාවෙන් කළත් එකයි. එක අවස්ථාවක එක භික්ෂුවක් පිණ්ඩපාතේ යනකොට ඒ කාලේ ඔබ දන්නවා හිස ගසා දානවනේ රජතුමාගේ ළඟ හිටියන වදකෙක්. ඒතර මේ වදකයා වැරදි කරපු හොරුන්ව හිස ගසා දාද්දී කීප වතාව ගහලා තමයි මිනිසෙක් මරන්නේ. ඒ කියන්නේ මේ මිනිසයාට මහා වදයක් දෙනවා. එකපාර ගහන්නේ නැහැ මැරෙන්න. දැන් මේක දැක්ක අර පිණ්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේ. දැක්කට පස්සේ උන්වහන්සේට අර මරණයට පත් වෙන මිනිසයා ගැන දුක හිතිලා මෙයා වදකයාට කියනවා වදකියෝ
ඔය මිනිහයාට වද දෙන්නේ නැතුව එකපාරින් ගහලා දානවා කිව්වා. දැන් අර වදකියා ඒක අහගෙන භික්ෂුවක්නේ කිව්වේ ඒකට අපි ගරු කළ යුතුයි කියලා. එදැයින් පස්සේ කීප වතාව ගහලා මරන්නේ එකපාර ගහලා මරනවා. දැන් මේ ස්වාමීන් වහන්සේට වචනේ කටින් පිට වුණේ අනුකම්පාව නිසාද නැද්ද? අනුකම්පාව නිසා. හැබැයි අනුකම්පාවට ඒ වචනේ පිට කළත් බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේට කිව්වා පරාජිකා කියලා. ඒ කියන්නේ මරන්න කෙලින්ම අනක් දුන්නා. ඒ අනට අනුව අරහෙන් අර වදකයා ගහලා මැරුවා. මරණකොටම මෙහින් මෙයා පරාජිකා. එතකොට ඒකෙන් අපිට තේරෙනවා පින්වත්නි අනුකම්පාවෙන් හෝ වේවා ගර්භාෂයක ඉන්න දරුවෙක් ඒ ගැබ කුසෙන් ඉවත් කරලා අයින් කරන්න ඒ කලලය මරණයට පත් කරන්න භික්ෂුවක් වචනයකින් හෝ උපකාර කළොත් ඒ භික්ෂුව පරාජිකා වෙනවා කියලා කියන්නේ පැහැදිලිව එතනත් මිනිසෙක් ඉන්නවද නැද්ද? මිනිසෙක් ඉන්නවා. එහෙනම් බිත්තරයක් තුල යම්කිසි බිත්තරයක් විදියට සකස් වෙන්නේ ඇයි? එතන සත්වයක් බැසගත්තු නිසාද නැද්ද? බැසගත්තු නිසා. දැන් මිනිස් ජීවිතය තුළ උපතක් සකස් වෙන්න ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. ඒක මජ්ක්‍ධිම නිකායේ මහා තණ්හා සංකේ සූත්‍රයේ තියෙනවා. පළවෙනි කාරණේ තමයි අම්මා තාත්තගේ එක්වීමක් තිබිය යුතුයි. දෙවෙනි කාරණේ තමයි අම්මා ඍතු වී සිටින කාලයක් විය යුතුයි. ඍතු වෙලා සුදුසු අවස්ථාවක් විය යුතුයි. තුන්වෙනි එක තමයි ගන්ධබ්බේගේ ඔක්කාන්ති විය යුතුයි කියලා කියනවා. ඒ කියන්නේ විඥානයේ බැස ගැනීමක් සිද්ධ වෙන්න ඕනේ. මෞකසකට විඥානයක් බැස ගන්නවා කියලා කියන්නේ මොකද්ද කියලා ඔබ කලින් අහලා තියෙනවා. නමුත් එතන පොඩි ගැටලුවක් ඇති. මේ විඥානයක් බැස ගන්නවා කියලා කියන එක පින්වත්නි නිකන් අර සතෙක් ඇවිල්ලා මැස්සෙක් ඇවිල්ලා මේ තේකේ හෝ මොකාරි වහනවා වගේ ඇවිල්ලා එකපාරට බැහැ ගන්නව නෙමෙයි. එහෙම සිද්ධ වෙන්නේ නැත්තේ මේක නිකන් මේ වගේ ඔබ තේරුම් ගන්න. කෙනෙක් මැරෙනකොට මරණාසන්න කාලේ කර්මානුරූපව එයාගේ මනස සකස් වෙලා තියෙනවා. එයා ඊළඟට උපදින්න ඕනේ කොතනද කියන එක. ඊට අනුව එයාගේ උපත සුදුසු තැනට පහළ වෙනවා. ඒකට අපි උපමාවක් කියමු මෙහෙම. දැන් ඉරේලියක් තියෙන තැනට කණ්ණාඩියක් ඇල්ලුවොත් එහෙම ඒ කණ්ණාඩියට ලැබෙන අර සූර්යේලිය පරාවර්තනයක් වෙනවද නැද්ද? ඒ සූර්යාලෝකයේ කණ්ණාඩිය හරහා පරාවර්තනය වෙනවා. පරාවර්තනය වෙලා කණ්ණාඩියේ හැඩයටම කොතනක හරි ආලෝකයක් වදිනවද නැද්ද? රවුම් කණ්ණාඩියක් නම් රවුම් හැඩයක ආලෝකයක් යම්කිසි තැනකට පතිත වෙනවද නැද්ද? ඒ පරාවර්තනය වෙන ආලෝකය පතිත වෙනවා. එතකොට කණ්ණාඩියක් අල්ලන කෙනා දන්නවද මේකේ ආලෝකය හරියටම අන්න අතෙන්ටම යයි කියලා කණ්ණාඩිය අල්ලද්දි? නෑ. සූර්යාලෝකය වදින්නේ යම් හැඩයකට යම් දිශාවක ඉඳන්ද ආන් ඒ දිශාවට අනුව තමයි පරාවර්තනය සිද්ධ වෙන්නේ. ඒ සිද්ධ වෙනකොට යාට අවශ්‍ය තැනට හරවන්න පුළුවන්. ඒතර මේ කණ්ණාඩියට වැටෙනවා එක්කම එළිය ඒ සැනින්ම පතිත වෙනවා වගේ මෙතන මැරෙනවත් එක්කම අර එළිය පතිත වෙනවා වගේ සුදුසු කොතනද යාට උපදින්න බල්ලෙක්ගේ කුසේ නම් ඒ බල්ලෙක්ගේ කුසේ එතන ඉඳලා එයාගේ ජීවිතේ පටන් ගන්නවා. එතනින් පස්සේ එයාගේ මෙතන මැරෙනවත් එක්කම කිකිලියකගේ කුසේ බිත්තරයක් හැටියට සකස් වෙන්න නම් උපත තියෙන්නේ කර්මානුරූපව සකස් වෙලා තියෙන්නේ. මෙතන මැරෙනවත් එක්කම අතන බිත්තරයක් විදියට සකස් වෙන්න පටන් ගන්නවද නැද්ද? සකස් වෙන්න පටන් ගන්නවා. හරියට අර එළිය වදිනවා වගේ. එතකොට මේ විඥානයේ බැස ගැනීම තමයි බිත්තරයක් ආරම්භ වෙන්න හැදෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ. ඔක්කාන්ති වෙනවා කියලා කියන්නේ ඒක. එතකොට එතන මේ බිත්තරයක් හැටියට යම්කිසි කිකිලියකගේ කුසේ සකස් වුණා කියලා කියන එකේ තේරුමම එතන සත්වේකුගේ පැමිණීමක් තියනවද නැද්ද? සත්වේකුගේ පැමිණීමක් තියෙනවා. නමුත් ඒ බිත්තර උපතේදී තියෙනවා අර එකවරක් උපදින දෙවරක් උපදින කියලා වර්ග දෙකක් තියෙනවා. මිනිස්සෙක් මව්කුසකින් එකවරයි උපදින්නේ නේ. එයා මව්කුසෙන් බිහි වුණාට පස්සේ එයා ඉපදුනා. නමුත් බිත්තර වලින් උපදින සත්තුන්ට දෙවරක් උපදින්න අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ඒ බිත්තරේ සකස් වෙච්ච කුසෙන් බිහි වෙනවා ඒක එක අවස්ථාවක්. ඒ බිහි වෙලා බිත්තරේ බිඳගෙන එන එක දෙවෙනි අවස්ථාව. සම්භවේසීවා කියන එකට අවස්ථා දෙකක් ඇවිල්ලා තියෙනවා.
එතකොට මෙතනදී අපි ඔය කියනවා සාමාන්‍යයෙන් ෆාම් බිත්තර කියන එකේ කොච්චර රැක්කත් පැටව ගන්න බෑ. එතන ප්‍රාණයක් නැහැ කියලා. ඇයි එහෙම කියන්න හේතුව? දැන් ඔබ මෙහෙම හිතන්න. සමහර විට අපිට දරුවෙක් කුසින් බිහි වෙනකොට ඒ දරුවා යම්කිසි ඒ දරුවට අවශ්‍ය කරන පෝෂණ අංග වලින් යම්කිසි දෙයක් අඩු වුණොත් අංග සම්පූර්ණ පෝෂණ ටික නැත්තම් කුසේ ඉන්න දරුවට ඒ දරුවා අංග සම්පූර්ණ දරුවෙක් වෙයිද? අංග සම්පූර්ණ දරුවෙක් වෙන්නේ යම් යම් පෝෂණවල ඌනතාවයක් තිබ්බොත්. සමහරලාට විකෘති දරුවෙක් වෙනවා. සමහරලාට දරුවා මැරිලා උපදිනවද නැද්ද? සමහරලාට දරුවා මැරිලා උපදිනවා. බිත්තරේට ඒ බැසගත්තු සත්වයට අවශ්‍ය කරන පෝෂණය නිසි විදිහට නොදීමක් තමයි ෆාම් බිත්තර වලින් කරන්නේ. සත්වයේ පැමිණීමක් ඒකාන්තයෙන්ම තියෙන නිසා තමයි බිත්තරයක් විදිහට හැදෙන්නේ. නමුත් ඒ බිත්තරෙන් අර නැවතවරක් පැටියෙක් හැටියට එළියට එන්න අවස්ථාවක් නැහැ කියලා කියන්නේ මොකද? අවශ්‍ය කරන නිසි පෝෂණ දේවල් ටික අඩු කරලා තියෙනවා. අන්නේ අඩු කිරීම නිසා කර්මානුරූප විපාකයක් විඳිනවා ඒ බිත්තරේට ආපු සත්වයා. එයාට නැවත මේ ලෝකෙ එළිය දැකීමේ අවස්ථාවක් නැතුව. හැබැයි ඒ සත්වයා සත්වයක් හැටියට බිත්තරය ඇතුලේ ඉන්න කාලේ තමයි අපි ආහාරයට ගන්නෙ. මොකද ඒක කියන්න හේතුව පින්වත්නි ඔබ දන්නවා බිත්තර කුණු වෙනවා කියලා අපි කියනවා. ඇයි මේ බිත්තරයක් කුණු වෙනවා කියලා කියන්නේ? ඒ බිත්තරේට බැසගත්තු සත්වයා මරණයටපත් වුණාට පස්සේ තමයි අපි බිත්තරේ කුණු වුණා කියලා කියන්නේ. ඒ කියන්නේ සත්වයා ආහාරයට ගන්න දැන් මැරුණට පස්සේ කෑවම පව් නැහැ කියලා කියන්නේ මරණ පව නැහැනේ. ඒ නිසා බිත්තරේ ඇතුළේ ඉන්න සතා මැරුණට පස්සේ මරණයටපත් කිරීමේ පාපය නැතුව කන්න පුළුවන් බව ඇත්තයි. හැබැයි එතකොට කුණු වෙලානේ. එතකොට කන්න විදිහ නැහැ. එතකොට කන්න පුළුවන් තත්වයේ තියනවා කියලා කියන්නේ ඒකාන්තයෙන්ම ඒ කාල පරාසය තුළ ප්‍රාණයක් සහිතයිද නැද්ද? ප්‍රාණයක් සහිතයි. එතකොට මේ ප්‍රාණයක් සහිත බව මෙන්න මෙහෙමත් ඔප්පු වෙනවා. දැන් ඔබ දන්නවා මිනිස්සෙක් වේවා සතෙක් වේවා වතුරක ගිලෙන්නේ ඇයි? පණ තියෙන කාලේ තමයි ගිලෙන්නේ. පණ තියෙද්දි ගිලුණට මැරුණට පස්සේ උඩ පාවෙනවද නැද්ද? උඩ පාවෙනවා. බිත්තරේකත් සාමාන්‍යයෙන් කුණු වෙලාද නැද්ද? බිත්තරේ කන්න පුළුවන් සුදුසු මට්ටමක තියනවද නැද්ද කියන එක හොයන්න පරීක්ෂණයක් ඇටියට කරනවා වතුරේ දාලා බලනවා. ඒතර වතුරේ දැම්මට පස්සේ බිත්තරේ උඩ පාවෙනවා නම් කියනවා කන්න සුදුසු නෑ කියලා. යට ගිලෙනවා නම් කියනවා කන්න සුදුසුයි කියලා. දැන් ඔබ හොඳට මතක තියාගන්න කෙනෙක් මැරුණට පස්සේ තමයි උඩ පාවෙන්නේ. ඒ කියන්නේ බිත්තරේ උඩ පාවෙද්දි සුදුසු නෑ කියලා කියන්නේ ඇයි? ඒ සත්වයා මැරිලා කියන එකයි. යට ගිලුනම සුදුසුයි කන්න කියන එකේ තේරුම තමයි තාම මැරිලා නෑ ඒ නිසා කන්න සුදුසුයි කියන එකයි. එතකොට ඒ කියන්නේ අපි පැහැදිලිව බිත්තරේ බින්දිනවත් එක්කම අපි ප්‍රාණඝාතයක් කරනවද නැද්ද? ප්‍රාණඝාතයක් කරනවා. ඒ නිසා මොනම විදිහකින් හරි වේවා බිත්තරයක් බින්දිනවා කියනකොටම ඔබ ප්‍රාණඝාතය කරලා ඉවරයි. ඒ බිත්තරේ කුණු වෙලා නම් ඔබ ප්‍රාණඝාතයක් කරලා නැහැ. හැබැයි කන්නත් බෑ. ඉතින් ඒ නිසා ඔබට දැන් තව ඔන්නම් මෙහෙම දෙයක් තියෙනවා. අපි හිතමු කැලේක මුවෙක් මැරිලා ඉන්නවා. තාම කුණු වෙලා නැහැ. කුණු වෙලා නැත්තම් ඒ සතාව ආහාරයට ගනිද්දී ප්‍රාණඝාතයක් කිරීමේ අකුසලෙ සිද්ධ වෙනවද? මොකද මරලා නැති නිසා. හැබැයි මුවා නම් මැරිලා ඉන්නවා අපිට පේනවා. තාම කුණු වෙලා නැති බවත් පේනවා. නමුත් බිත්තරයක් ඇතුලේ ඔන්න දැන් මැරුණා නංගි තව ටිකකින් පැය 24ක් යන්න කලින් කුණු වෙයි. ඒ නිසා අපි මේ වෙලාවේ කමු කියලා කියන්න පුළුවන්ද කාටවත්? එහෙම කිසි කෙනෙකුට කතා කරලා කියන්න බෑ. හරි ඔන්න දැන් මේකේ ඉන්න සත්වයා මෙතනින් චුත වෙලා ගියා වෙනත් තැනකට ඉපදුනා. එහෙනම් එයාට තියෙනෝනේ මොන ඥානෙද? චුතූපපාත ඥානයක් තියෙනෝනේ. චුතූපපාත ඥානයක් තියෙනවා නම් අන්න ඒ කෙනා කියයි ඔන්න දැන් මේ බිත්තරේ ඇතුලේ සත්වයා චුත වුණා පැය 24ක් ඇතුළත කුණු වෙයි. ඒ නිසා දැම්ම කන්න කියයි. එහෙම කීමේ හැකියාවක් නැති නිසා අනිවාර්යයෙන්ම මේ බිත්තරයක් ආහාරයට ගැනීම තුළදී මොකද්ද සිද්ධ වෙන්නේ? ප්‍රාණඝාතයක් කිරීමේ අකුසලයට
එයා මූණ දෙනවාමයි. එහෙම නැතුව ඔබ හොඳට මතක තියාගන්න බිත්තරයක් හැටියට සකස් වෙන්නේ. දැන් සමහර කිකිලියන්ට මේක වෛද්‍ය විද්‍යාවේ පහුගිය කාලෙක මේ ඔප්පු කරගෙන තියෙනවා. කැල්සියම් අවශ්‍ය මට්ටම සම්පූර්ණයෙන්ම අයින් කරලා ආහාර දෙනවා. ඒ බිත්තර කටුව සත්වයේ මේ ජීවයක් තියෙන ආකාරයට පවතින බැරි වෙන්න සකස් වෙන්න බිත්තර කටුව. ඒකට අවශ්‍ය විදිහ ආහාර දෙනවා කැල්සියම් අඩු කරලා. කැල්සියම් නැත්තරම නැති කරලා ආහාර දුන්නත් කිකිලිට බිත්තර කට්ටේ රසායනික වර්ග පරීක්ෂා කරලා බැලුවොත් ඒ කිකිලිගේ බිත්තර කට්ටේ කැල්සියම් තියෙනවා. ඒ කියන්නේ කර්මානුරූපව ඒ කිකිලිට කැල්සියම් සම්පූර්ණයෙන් ආහාරය තුල ලැබෙන්න බැරි විදිහට සැලැස්සුවා. ඒ කිකිලිගේ කුස ඇතුලේ හටගන්න බිත්තරේ තුල කැල්සියම් තියෙනවා කියන එක තේරුම මොකද? ඒ කිකිලිට මව් කුසට බැසගත්තට පස්සේ කර්මා ඒක කිකිලිගේ කතන්දරයක් නෙමෙයි ඒක වෙනත් සතෙක්. බිත්තරේ කියලා කියන්නේ. දැන් කිකිලිගේ නියපොතු ටික, කිකිලිගේ පිහාටු ටික, කිකිලිගේ හොට, කිකිලිගේ ඇස් ටික කිකිලිට අයිති. හැබැයි බිත්තරේ කිකිලිගේද? නෑ ඒක තවත් සත්වයෙක්. මව් කුසක බැහැගත්තු දරුවා කන්නේ බොන්නේ අම්මගේ කෑම බීමෙන් බව ඇත්තයි. උණුසුම ගන්නේ අම්මගේ උණුසුමින් බව ඇත්තයි. ජීවත් වෙන්න අවශ්‍ය විදියට හුස්ම ගන්න අම්මගේ හුස්මෙන් බව ඇත්තයි. ජලය ටික වැඩෙන්න අවශ්‍ය විදියට කයට උරාගන්නේ අම්මගේ ජලයෙන් බව ඇත්තයි. හැබැයි අම්මගෙන් ඒ උදව්වක් විතරයි ගන්නෙ. සම්පූර්ණයෙන් එයා වෙනම කෙනෙක්ද නැද්ද? එයා වෙනම කෙනෙක්. එතකොට එයා සම්පූර්ණයෙන් කුස ඇතුලේ වැඩෙනවද මැරෙනවද කියන එක තීරණය වෙන්නේ එයාගේ කර්මානුරූප බලපෑමත් එක්කද නැද්ද? කර්මානුරූප බලපෑමත් එක්කයි. දැන් මේ බිත්තරයක් ඇතුලේ බැසගත්තු සත්වයා උපදින්න අවශ්‍ය කරන විදිහට මේ ලෝකෙට බිහි වෙලා එළිය දකින්න අවශ්‍ය වෙන විදිහට එයා බිත්තරය ඇතුළට එනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ එයාගේ කර්මානුරූප බලපෑමත් එක්කයි. ඒතර සමහර කෙනෙක් මව් කුස ඇතුළෙම මැරෙන කර්ම විපාකයකින් උපදින්න පුළුවන් මව් කුසේ. ඒ වගේ බිත්තරයක් ඇතුළටත් එන්න පුළුවන් මේ ලෝකෙට බිහිවීමේ ශක්තිය නැතිව කර්ම විපාකයක් බලපාලා. අන්න එවැනි විපාකයක් බලපාලා ෆාම් බිත්තර ඇතුළට උපදින සත්වයා කර්ම විපාකේ විඳිනව ඇතුළට වෙලා. එතකොට එතනත් නමුත් පණ තියෙන ප්‍රාණයක් පවතින හින්දා ඒක ඝාතනයක් සිද්ධ වෙනවා අනිවාර්යයෙන් මේ බිත්තරේ කැඩීමත් එක්කම. ඒතර ඒක අපිට පැහැදිලි. දැන් මේකෙදි පින්වත්නි ඔබ මතක තියාගත යුත්තේ මෙතන භයානකම දේ තමයි බෞද්ධ බිත්තරයක් ගා මේකට නම් දාලා මේ කියන්නේ මොකද කියලා හිතුවොත් එහෙම එක්ක Tamanට මේක කෑමේ තියෙන කෑදරකමට වෙන කිසිම කතාවක් නැහැ. මේ බිත්තරේට සාධාරණත්වයක් දෙන්න එකම හේතුව මොකද්ද? මේකේ තියෙන මදය කෑමේ තියෙන ගිජුකම. එහෙම නැත්නම් විකුණා ගැනීමේ තියෙන ගිජුකම. විකුණලා ඒකේ මුදලෙන් Tamanට යැපෙන්න අවශ්‍යතාවය. ඔය හේතු දෙකෙන් තොරව කිසිම විදිහකින් ඔය වචනේ ප්‍රකාශ කරන්නේ නැහැ. ඒතර ඒ තුලම තියෙනෙත් ලෝභ සහගත සිතුවිල්ල. දැන් මම මේ කියන්නේ මොකද? මේ වචනේ අහලා හරි බිත්තර කඩන යම් පිරිසක් සීලය ආරක්ෂා කරන්න කැමති පිරිසක් මෙතෙක්කල් නොදන්නාකම නිසා සිල් රැක මේ දේ කළා නම් ඒ අය මේක කළේ නොදන්නකම හින්දා. ඒගොල්ලෝ මේක දැනගත්තු ගමන් තමන්ගේ සීලය උදෙසා මේ දේවත් නොකර ඉන්නවා. මොකද ඕක බිත්තරේ කෑවේ නැහැ කියලා ජීවත් වෙන්නේ නැතුව මැරිලා යනවද? එහෙම එකක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම එකක් සිද්ධ වෙනවා නම් මම මේ දේශනය කරන්නෙත් නැහැ. ඔබට බිත්තරේ නොකා ජීවත් වෙන්න පුළුවන් හින්දායි මම බය නැතුව මේ දේශනය කරන්නේ. එහෙම මැරෙනවා නම් ඉතින් මට මේක කියන්න බෑනේ නේ. ඒතර මමත් පරාජික වෙනවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තුල බිත්තර කෑහම වෙන විපාකයක් එක තැනකදී පෙන්නනවා බෝධිරාජ කුමාරයාට. බිත්තර කෑහම තියෙන විපාක මොනවද කියලා එක එක විපාක අපිට දකින්න පුළුවන්. බෝධිරාජ කුමාරයාට ළමයි හිටියේ නෑ. හැබැයි මෙයා කෝකනද කියලා මහා වටිනා ප්‍රාසාදයක් හැදුවා. මේ ප්‍රාසාදය හදලා මේක විවෘත කරන දවසේ බුදුරජාණන් වහන්සේට දානෙකට ආරාධනා කළා. ඉතින් උන්වහන්සේ දානෙට වඩිනකොට මිදුලේ ඉඳලා උන්වහන්සේ වැඩ ඉන්න ආසනය දක්වා ලස්සන පාවඩයක් හදලා එළලා තිබුණා. මෙයා අදිස්ථානයක් ඇති කරගත්තා බුදුරජාණන් වහන්සේ මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරුවෝ ලැබේවා කියලා අපිට දරුවෝ
ලැබේවා කියලා. මේකත් බාරයක් නේ. මේ බාරය ඔප්පුනාද බලමුකෝ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉඳලා උන්වහන්සේට කරලා. බුදුරජාණන් වහන්සේ පාවඩේ ආරම්භයේ යම් තැනකද එතෙන්ට එනකන් වැඩියා. හැබැයි පාවඩේට අඩියවත් තිබ්බේ නැහැ. උන්වහන්සේ පාවඩේට සිරිපතුල් නොතබා පාවඩය ආසන්නයේ නැවතුණා. දැන් උන්වහන්සේ නැවතිලාම ඉන්නවා. බෝධිරාජ කුමාරයා බලනවා උන්වහන්සේ දැන් වඩීද කියලා. ස්වාමීන් වහන්සේලාත් පිටිපස්සේ නැවතිලා ඉන්නවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ වහා වැටහෙන නුවණින් අග්‍රම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට මේ වගේ අවස්ථාවල ටක් ගාලා වැටහෙනවා මෙතෙන්දි මොකද්ද කළ යුත්තේ කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේට තේරුණා බුදුරජාණන් වහන්සේ පාවඩේ දක්වා වඩින්නත් එතනින් එහාට නොවඩින්නත් හේතුව පාවඩේ තමයි බලපෑම. බෝධිරාජ කුමාරයාට කිව්වා ඔය පාවඩේ අකුලන්න කියලා. කවුද කිව්වේ? ආනන්ද ස්වාමීන් වහන්සේ. එයින් පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩියා. ඇකුලුවට පස්සේ. දැන් බෝධිරාජ කුමාරයාගේ හිතට හරි නෑ. දානෙන් පස්සේ බෝධිරාජ කුමාරයා අහනවා ඇයි ස්වාමීනි ඔබ වහන්සේ පාවඩේ උඩින් වැඩියේ නැත්තේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා රාජකුමාරය අතීතයේ ඔබට කර්ම විපාකයක් තියෙනවා. ඒ කර්ම විපාකයේ ඔබ අත්විඳිය යුතුම කර්ම විපාකයක්. බුදු කෙනෙක්ට වගේ බාරයක් වෙලාවත් ඒකෙන් නිදහස් වෙන්න ශක්තිය නැහැ කිව්වා. තිබ්බනම් උන්වහන්සේගේ මහා කරුණාවට උන්වහන්සේ වඩිනවද නැද්ද? වඩිනවා. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැති හින්දා උන්වහන්සේ වැඩියේ නැහැ. ඒක එතකොට අපිට පේනවා මොකද්ද මේ කර්ම විපාකේ මෙච්චරට බුදු කෙනෙකුටවත් බේරලා දෙන්න බැරි තරම් කර්ම විපාකේ මොකක්ද? උන්වහන්සේ වදාළ බෝධිරාජ කුමාරය ඔබත් ඔබේ බිරිඳත් අතීතයේ ආත්මිකදී වෙළඳාමකින් යනකොට නැව ගිලිලා යන්තම් අමාරුවෙන් ගොඩබිමකට පීනගෙන ආවා. ආවට පස්සේ ඔයගලන්ට ගොඩබිමේ හාන්සි වෙලා හති ඇරලා ටිකක් ඇඟට පණක් එනකොට ඔයගලන්ට මහා බඩගින්නක් දැනුණා. දැන් මේ බඩගින්නට කන්න බොන්න කිසි දෙයක් නැහැ. දූපතේ ඇවිද බලනකොට දැක්ක පඳුරු වල තියෙනවා කුරුළු බිත්තර. ඊට පස්සේ ඕගොල්ලෝ මොකද කරේ? ඒ කුරුළු බිත්තර කෑවා. එදායින් පස්සේ කුරුළු බිත්තර වලට ඕගලන්ට රහ වැටුණා. දිගින් දිගටම කුරුළු බිත්තර කන්න පටන් ගත්තා. වෙනත් ආහාරයකට යන්නේ නැතුව ඕගොල්ලෝ ඒ කුරුළු බිත්තර වලින්ම ජීවිතේ සම්පූර්ණයෙන්ම යපුණා. අඩුතරමේ ඕක එක්කෙනෙක් හරි නොකර හිටියනම් දිගින් දිගට ඒ කෙනාගේ තියෙන පුණ්‍ය ශක්තියෙන් හරි මේ ජීවිතේ ළමයි ලැබෙන්න තිබුණා. දෙන්නාම එකට එකතු වෙලා ජීවිතේ අවසන් වෙන කාලේ වෙනකනුත් ඒ කුරුළු බිත්තර කෑමේ වැඩපිළිවෙල දිගටම අරන් ගිය හින්දා ඒ අකුසල විපාකයටයි කො මේ ජීවිතේ දරුවෝ නැත්තේ. ඉතින් මේ ආත්ම විතරක් නෙමෙයි කිව්වා ඕකට විපාක හැටියට ඕගොල්ලෝ ආත්ම ගානක දරුවෝ නැතුව ඉපදුණයි කිව්වා. ඒක පැහැදිලි කර්ම විපාකයක්. අන්න ඒ වගේ අවස්ථාවල මොන බාරහාරේ වෙලාවත් බුදුරජාණන්සේ ජීවමාන වැඩේ ඉඳලත් බාරයක් වෙලා ඒක බැරි වුණා නම් ඒ කර්ම විපාක විඳින සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. ඒතර බලන්න එච්චරටම භයානක අකුසලයේ උනේ මොකද්ද? බිත්තර කෑම. ඒතර මේ බිත්තර කෑම තුල පැහැදිලිව දරුවෝ නොලැබීමේ විපාකත් බලපානවා. ඒකත් පැහැදිලි. ඊට අමතරව අනිත් කාරණේ තමයි ඔය බිත්තරයේ තුල පැහැදිලි ප්‍රාණයක් තියෙද්දී අපි කියනවා නම් එකෙල්ලේ නෑ උතන ප්‍රාණයක් නෑ ඕකේ කොහෙද සතෙක් කිසි ප්‍රශ්නයක් නෑ ඕක කන්න කියලා සතෙක් ඉද්දි සතෙක් නෑ කියලා කීම මිත්‍යා දෘෂ්ටියක්ද නැද්ද? සත්වේකුට නෑ මෙතන සත්වේක් නෑ කියලා කීම මිත්‍යා දෘෂ්ටියක්. එතකොට ඒ මතේ දරාගෙන ඉන්න කෙනත් මිත්‍යා දෘෂ්ටිකේ ඒක තවත් කෙනෙකුට දානවා කියලා කියන්නේ එයා එතන කරන්නේ මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටියත් අකුසලයක්ද නැද්ද? අකුසලයක්. කණේක විතරක් නෙමේ ඔය දෘෂ්ටිය තුල බැසගෙන ඉඳීමත් අකුසලයක්. එච්චරටම මේක භයානකයි. ඒ මිත්‍යා දෘෂ්ටිය නිසා තමයි දැන් බුදුරජාණන් වහන්සේ වදාලා සම්මා දිට්ඨිය තියෙනවා නම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා සංකල්පාදී සිද්ධ වෙනවා කිව්වා. මිත්‍යා දෘෂ්ටිය තියෙනවා නම් මිත්‍යා වචන මිත්‍යා කම්මන්ත මිත්‍යා ආජීව ආදී තමයි සිද්ධ වෙන්නේ. දැන් බලන්න ඔය මිත්‍යා දෘෂ්ටියට ආපු දා ඉඳලා ඒ ප්‍රාණඝාතය කරමින් මිච්ඡා කම්මන්ත කරේ නැද්ද? කළානේ. එතකොට බලන්න මිච්ඡා දිට්ඨිය නිසා මිච්ඡා කම්මන්ත කළා. ප්‍රාණඝාත කළා. දැන් සම්මා දිට්ඨියක් ඇති වුණා නම් මේ දේශනාව අහලා ප්‍රාණයක් තියෙන සත්වයක් තුල ඇත්තරම මෙතන සතෙක් හැටියට දැකගත්තා කියන්නේ එතනක් තියෙන ලෞකික සම්මා දිට්ඨියෙන් යුක්ත අවබෝධයක්. ඒ ලෞකික සම්මා දිට්ඨිය තුල ඉඳලා ඔබට පුළුවන් ලෞකික සම්මා කම්මන්තය
ඒතර ඔබ ප්‍රාණඝාතයෙන් වළකිනවා. ඒතර බලන්න මේ දෘෂ්ටිය විසින් තමයි සම්පූර්ණයෙන් කයින් කරන දේ, වචනයෙන් කරන දේ, හිතින් කරන දේ තෝරලා බේරලා දෙන්නේ. ඒ නිසා මේ දෘෂ්ටිගත කරනවා කියන එක ඒ ලේසි පහසු දෙයක් නෙමෙයි. යම් වෛද්‍යවරයෙක් කියනවා නම් මෙතන කර්මය ගැන ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ. ඒකට අවබෝධයක් නැතිකම හින්දා ඒගොල්ලෝ කිව්වොත් නෑ උතන කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඒගොල්ලෝ ඒ කීම තුළම මේ මිත්‍යා දෘෂ්ටියකට ඇද දැමීමේ අකුසලයේ කරගන්නවද නැද්ද? ඒ අකුසලයේ කරගන්නවා. ඒගොල්ලන්ට ಜಾති දරුවෝ නැතුව තමයි උපදින සිද්ධ වෙන්නේ. අනිත් එක තමයි අපි දන්නවා පිටුමත්නි බුදුරජාණන් වහන්සේ මේ නියසිලට පස් ටිකක් අරගෙන කිව්වා මනුෂ්‍ය ආත්ම ලබන්නේ මේ වගේ සුළු ප්‍රමාණයක් සියලු සත්ව කොට්ටාස අතරින් මහ පොළොව වගේ පස් යම්සේද ඒ වගේ විශාල සත්ව කොට්ටාසයක් අනෙක් දුගති ලෝකවලට යන්නේ කියලා. ඒතර ඒකෙන් අපිට පැහැදිලි බිත්තර තුලට එන සත්තුත් බිත්තරයකට බැස ගන්න සත්තුත් මව් කුසකට බැස ගන්න සත්වයොත් අතර ඒ කියන්නේ මව් කුසට බැස ගන්න මිනිස් දරුවොත් අතර ලොකු පරතරයක් තියනවද නැද්ද? සාපේක්ෂව ලොකු පරතරයක් තියෙනවා. මව් කුසක කලලයක් හැටියට බැසගන්නේ මේ නියසිලේ ඉන්න පස් ටික වගේ සුළු ප්‍රමාණයක්. බිත්තරයක් ඇතුළට එන්න පුළුවන් මහ පොළොව වගේ විශාල ප්‍රමාණයක්. එතකොට එක කිකිලියෙකුගේ මව් කුසක් ඇතුලේ ඕනතරම් සත්තු බිහි වෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මිනිස් ජීවිතයකට උපතක් සඳහා සිද්ධ වෙන ක්‍රමයක් සත්වයන් සඳහා උපතට බලපාන ක්‍රමත් වෙනස්. ඒකත් අපි දැනගත යුතුයි. දැන් මනුෂ්‍යාත්මයක් බිහි වෙන්න නම් අනිවාර්යයෙන්ම අම්මා තාත්තගේ එකතු වීම ඕනේනේ. හැබැයි සමහර සත්තුන්ට එහෙමම නෑ පින්වත්. දැන් ලංකාවේ සිද්ධ වෙච්ච සත්‍ය සිද්ධියක් තියෙනවා. එක ගෙදරකට කිකිලියෙක් ගෙනල්ලා ඇති කරා ඒගොල්ලෝ ඒ කිකිලියෙක් වගේ පේන්නෙත් නෑ. ඌට කර්මල් තියෙනවා. ඌ සම්පූර්ණ කුකුලෙක් වගේ. දැන් මේ කුකුලා කියලා හිතන් ඉන්න සතා ඒ කිට්ටුව කැලෑවක බිත්තර දාලා මේ ගෙදරයි දැනන් ඉඳලා නැහැ. බිත්තර 12ක්ද කොහෙද දාලා ඒ සතා දිගින් දිගට ඒ බිත්තර ටික රැකලා තියෙනවා. අන්තිමට බිත්තර රැකලා පැටවු ටිකත් අරගෙන ගෙදරට එනකොට තමයි මේගොල්ලෝ දැනන් තියෙන්නේ මේ කිකිලියක් කියලා. බිත්තර වලින් බිත්තර දාලා පැටවුත් හම්බෙලා කියලා දැනන් ඉඳලා තියෙන්නේ. එතකොට හැබැයි ඌට වෙනත් කිසිම සතෙක් ඉඳලා නැහැ සංසර්ගයකට. එතකොට මේකෙදි අපිට එකක් තේරෙනවා සමහර සත්තු ඉන්නවා ද්විලිංගික. මේක බුදුරජාණන් වහන්සේගේ දේශනා තුලක් තියෙනවා. එතකොට මේ ද්විලිංගික කියලා කියන්නේ අම්මගෙන් කරන කාර්යයක් තාත්තගෙන් කරන කාර්යයක් දෙකම ඒ සතා තුල තියෙන්න පුළුවන්. ඒ වගේ මිනිස්සුත් ඉන්නවා කලාතුරකින් ඇතැම් වෙලාවට ඒ ද්විලිංගික මිනිස්සු උපදින්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ වගේ අයව මහාන කරන්න එපා කියලා මහාන නොකළ යුතු ලිස්ට් එකට සඳහන් කරලා තියෙනවා. ඒ ලයිස්තුවේ. ඒතර ඒකෙන් තේරෙනවා සත්තු අතරත් ඒ වගේ ද්විලිංගික සතෙක් හිටියොත් ඒ සතා තනි කරලා තිබ්බත් ඒ සතාට මේ බිත්තරාවම අපි කිව්වොත් එහෙම ওই බිත්තරේ තුල ප්‍රාණයක් නැහැ කියලා. ඒක මේ කර්ම විපාක ගැන නොදන්නාකම නිසා කියන එකක්ද නැද්ද? නොදන්නාකම නිසා කියන එක. ඒ නිසා දැන් මේකෙදි සමහරලාවට දැන් කිකිලියන්ගේ ස්වභාවය තමයි කුකුලෙකුගේ හඬ ඇහිච්ච පමණින්ම ප්‍රමාණවත් මේ බිත්තරය සඳහා කුකුලාගෙන් අවශ්‍ය කරන ජීවය ඒ බිත්තරයට ලැබෙන්න. එහෙම කියනවානේ. දැන් මොනරුන්ගේ ගත්තට පස්සේ මොනරා පිල් විදහාගෙන නටනකොට සෙබඩට ඒ මොනරාගෙන් පිට වෙන ධාතු ටික කටින් ආහාරයට ගන්නවා. පිල් විදහාගෙන නටනකොට ඒ ගන්න ධාතු ටිකෙන් තමයි සෙබඩ ගැබ් ගන්නෙ. එතකොට ඒ දෙන්න අතර එකතු වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකෙන් පේනවා මේ මිනිස්සු වගේම නෙමෙයි එක එක සත්වයන් අතර එක එක වගේ ක්‍රම තියෙනවා. ඉතින් ෆාම් බිත්තර කියලා බෞද්ධ බිත්තර කියලා එතෙන්ට දාලා තියෙන්නේ මොකද මේ ලෝක ස්වභාවය විවිධාකාරයි කියලා තේරුම් ගන්න බැරි වීම නිසා. ඒතර ඔබ මේක අහලා ඔබට මේ තෙක්කල් ප්‍රාණඝාතයෙන් වැළකීලා අපි සත්තු මරන්නේ කියලා හිතාගෙන ඉන්න ඇතැම් පින්වන්ත මව්වරු නමුත් මෙතෙක්කල් බිත්තර බින්දනම් ඔබට ඒ නොදන්නාකම නිසා සීලයට ඇතිවෙච්ච paludd මේ අවස්ථාවෙන් පස්සේ සකස් කරගන්න ලැබුණොත් ඔබ ඒ රැස් කරගන්න කුසලයේ මම සතුටින් අනුමෝදන් වෙනවා. ඔබ හැම දිනාටම මේ අවස්ථාවේදී මිත්‍යා දෘෂ්ටියකින් බැහැර වෙලා සම්මා දිට්ඨියකට එන්න අවස්ථාවක් සැලසුණා නම් ඔබට ඒ උතුම් අවබෝධය ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු